නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද ධම්මෝසද සද්ධර්ම දේශනාව සඳහා බැතිබර අනුග්‍රහය දරනු ලබන්නේ නවෝදා ජලටැංකිය අසල හාලිඇල යන ලිපිනී පදිංචි පින්වත් එම්.එම්. ශාලිකා මදුෂානී මහත්මිය, එම්.එම්. නන්දසේන මහත්මයා සහ එන්.එම්. නන්දා නවරත්න මහත්මිය යන පින්වතුල්ලා විසින් අප ඉගෙන ගනිමින් ඉන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ මනහර ශ්‍රී සද්ධර්මය ඊටාම සුන්දර අයුරකින් විස්තර වෙන නෙත්තිප්ප කරන පොත් වහන්සේ ඇසුරින් මේ දිනවල අපි ඉගෙන ගත්තේ මහානාම ශාක්‍යයා සමග භාග්‍යතුන් වහන්සේගේ ඇතිවෙච්චි සංවාදයක් මුල් කරගත්ත ධර්මය. මොකක්ද මේ සංවාදයේ? කපිලවස්තුවේ නිග්‍රෝධාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී මහානාම ශාක්‍ය රජුරුව භාග්‍යතුන් වහන්සේ හමුවට පැමිණිලා බුදුරජාණන් වහන්සේට මෙබඳු කතාවක් කළානේ. ස්වාමීනි, තථාගතයන් වහන්සේව ඇසුරු කරලා මහා සංඝරුවන ඇසුරු කරලා දහම් කතාව අහලා මට ආයේ බහින්න තියෙන්නේ පාරට. නගරයේ වීදිවලට බැස්සට පස්සේ ස්වාමීනි, කැළඹිච්චි මිනිස්සු, කැළඹිච්චි රථ වාහන, කැළඹිච්චි ඇත් අස් ආදීන් මට මුණ ගැහෙනවා. ඒහා ගැටෙද්දී ස්වාමීනි මගේ ජීවිතයට අන්තරාවක් වෙන්න පුළුවන්. මොකද ආර්ය ශ්‍රාවකෙක්, ඒ වගේම නුවණින් කල්පනා කරන මිනිස්සෙක් දන්නවා තමන්ගේ ජීවිතේට කොයිතරම් මරණය සම්බන්ධයෙන් අනතුරක් තියෙනවද කියලා. ඇයි පින්වතුනේ, මරණය කියන එක වෙන নানা ප්‍රකාර විදි අපිට අහන්න ලැබෙන්නේ නැත. ඔන්න පාරක ඇවිදගෙන යනවා, තමන්ගේ කටයුත්තකට යම් ගමනක් යන්නේ. පාලනය කරගන්න බැරි වේගකින් ආපු වාහනයක් සමහර විට යට කරගෙන යනවා, මැරෙනවා. ඊළඟට ගස්වල අතු කඩා වැටෙනවා, මැරෙනවා. ගස්වලින් සමහර වෙලාවට මේ තරමක් විශාල ගෙඩි කැඩිලා ඒවා තමන්ගේ ශරීරයට වැටිලා එහෙම අනතුරු සිද්ධ වෙනවා. ඊළඟට මේ උස බිල්ඩින් වල වැඩ කරනකොට ඔය උස බිල්ඩින් වලින් සමහර විට අත්තර දීමකින් අතහැරෙනවා යම් යම් දේවල්. ඒවා වැදිලා පහළ ඉන්න අය මැරෙනවා. ඊළඟට දැන් මේ කාලේ වසංගත රෝගයක්. මේ වසංගත වලට අහු වෙලා ඒවා වැළඳිලා මැරෙනවා. নানা ප්‍රකාර විදිහට මරණේ ජීවිතයට එනවා. එතකොට මහා නාමයට හිතුණා එසේ මරණය හදිසියෙවත් මගේ ජීවිතේ කරා පැමිණුණොත්
බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ඒ හදිසි අවස්ථාවේ මට මතක් වෙන්නේ නැහැ. ඉතින් මහා නාම අහනවා ස්වාමීනි එහෙම වුණොත් එහෙම මගේ පරලොව ජීවිතේ මරණින් මතු උපත මට මොනවා වෙයිද? නුවණින් සලකන මිනිස්සෙක් සාවධානව තමන්ගේ ජීවිතය ගැන හිතා තිබිය යුතු දෙයක්. මරණින් මතු අපට මක් වෙයිද කියන කාරණේ. ඉතින් මහා නාම ශාක්‍ය රජුරු ඥානවන්තයි ඒක හිතලා තිබුණා. ශාක්‍ය රජුරන්ට භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සන පිළිතුරක් දුන්නා. ඔබ මින් පෙර වැඩසටහන් ශ්‍රවණය කළා නම් ඔබට මතක ඇති. මහා නාමේනි බය වෙන්න එපා. මහා නාමේනි බය වෙන්න එපා. ඔබගේ මරණය පවිතු වූවක් නොවන්නේමය. ඔබගේ කලුරිය කිරීම පවිතු වූවක් නොවන්නේමය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ අන්තර්ගත වෙන්නේ නෙත්තිප්පකරණ පොත්හන්සේගේ 252 වෙනි පිටුවේ. මම ඔබට කියා දෙන්නේ මේ කොටස. එතකොට මරණය පවිතු එකක් නොවෙන්න මරණය කලුරිය කිරීම පවිතු එකක් නොවෙන්න ශ්‍රාවකෙක් ළඟ ගුණධර්ම 4ක් තියෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන ප්‍රසාදයේ තිබීමයි. අපි ඒ ගැන විස්තර වශයෙන් ඉගෙන ගත්තා. දෙවෙනි ගුණය ධර්ම රත්නයේ ගැන නොසෙල්වෙන ප්‍රසාදයක් තිබීමයි. අපි ඒ ගැනත් ඉගෙන ගත්තා. අද ඉගෙන ගන්න තුන්වෙනි කාරණාව මොකක්ද? මහා නාමේනි ඒ ආර්ය ශ්‍රාවකයා හට සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්ත වූයේ වෙයි. ඒ ආර්ය ශ්‍රාවකයා සංගරුවන ගැන නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්තයි. සංගරුවන කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. ඒ ශ්‍රාවක පිරිස ගැන නොසෙල්වෙන ප්‍රසාදයක් හටගන්නට නම් ගුණ වශයෙන් හිතන්න ඕන. ගුණ වශයෙන් සිහිකොට සංඝයා හඳුන ගන්න ඕන. කොහොමද ගුණ වශයෙන් හිතලා සංගරුවන හඳුනාගන්නේ? ඒ ගැන නෙත්තිප්පේ කරන පොතේම පින්වතුනේ මෙන්න මෙහෙම විස්තරයක් තියෙනවා. පොත් වහන්සේ ඔබ සමීපයේ තියෙනවා නම් ඔබ පෙරලා ගන්නට 119 වෙනි පිටුව. බලන්න සංඝ ගුණ සිහි කරන හැටි. භාග්‍යතුන් වහන්සේ සංඝානුස්සතියේදී සංඝයාගේ ගුණ සිහි කිරීමේදී මෙසේ වදාරන ලද්දේය. එනම් ශ්‍රාවකයා මෙසේ සංඝ ගුණ සිහි කරයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ නිවැරදි ප්‍රතිපදාවට පිළිපන් හේයින් සුපටිපන්න වනසේක. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස පින්වතුනේ අනුගමනය කරන ප්‍රතිපදාව එහෙම නැත්නම් ඉලක්කය බලාපොරොත්තු වෙන දේ හරි උතුම් එකක්, නිවැරදි එකක්. කිසිම වැරද්ද නැති එකක්. ඒ නිවැරදි ඉලක්කය කියන එක ඔබ හොඳට තේරුම් ගන්න ඕන එකක්. දැන් මේ කාලේ බලන්න අපි ගත්තොත් එහෙම සෞඛ්‍ය කණ්ඩායම් එකතු වෙලා මේ කාලේ යම් ඉලක්කයකට එකතු වෙලා සෞඛ්‍ය කණ්ඩායම් දේශීය විදේශීය වශයෙන් ඒගොල්ලෝ මහන්සි වෙනවා මේ බිහිසුණු වසංගතයට බෙහෙතක් හොයන්න ඕන කියලා. එතකොට ඒ අයගේ ඉලක්කය මේ වසංගතයෙන් ජනයාව සුවපත් කිරීම පිණිස බෙහෙතක් හොයන්න ඕන. මේකෙන් බේරෙන්න බෙහෙතක් ඕන. ඒගොල්ලෝ ඒකට එකතු වෙලා ආරක්ෂක කණ්ඩායම් එකතු වෙලා මේ වසංගතය පැතිරෙන එක නවත්තන්න මේ මිනිස්සුන්ව පාලනය කරන්න ඕන කියලා ඒගොල්ලෝ එකතු වෙලා එක එක කණ්ඩායම් එක එක ඉලක්ක වලින් එකතු වෙනවා. සංගීත කණ්ඩායම් සමහරවිට එකතු වෙනවා. මේ කාලේ මිනිස්සුන්ගේ මානසික මට්ටම බිඳ වැටලා තියෙනවා. අපි එයාලට සින්දු කියලා සතුටු කරන්න ඕන. එක එක ඉලක්ක. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ ඉලක්කය කුමක්ද? මේ සසර දුක් සහිතයි. මේ ඉපදෙමින් මැරෙමින් යන ගමන දුක් සහිතයි. මේකෙන් නිදහස් වෙන්න ඕන කියන ඉලක්කය. ඒ උදෙසා ඒ උත්තම වූ සීලය පුරන්නේය. චිත්ත සමාධිය පිණිස වෙහෙසෙන්නේය. ප්‍රඥාව දියුණු කරගන්නට මහන්සි වන්නේය. එනිසා ඒ උත්තමයන්ගේ වැඩපිළිවෙල
හරිම නිවැරදි. අන්න එහෙම හිත පහදව ගන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති නිවන වෙත යන ඍජු ප්‍රතිපදාවට පිළිපැන් හේයින් ශ්‍රාවක සංගරුවන උජුපටිපන්න වන්නේය. ඕන හිත පහදව ගන්න හැටි. ඒ උත්තමයෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යෙදෙන නිසා උජුපටිපන්නයි. අවබෝධය ඇතිවෙන ප්‍රතිපදාවට පිළිපන් හේයින් ඥායපටිපන්න වනසේක. යහපත් වූ ධර්මය පවසන හේයින් මේ ලෝකේ මනුස්්‍යයාගේ දෙවියන්ගේ මේ මුළු ලෝක සත්‍යයාගේම යහපත පිණිස හේතුවෙන්නේ යමක්ද ඒ ධර්මය තමයි ශ්‍රාවක සංගරුවන පවසන්නේ. එනිසා සාමීචි පටිපන්න වනසේක. ඒ උත්තමයෝ පුරුෂ යුගල වශයෙන් සිව් නමක්ද. ඒ කිව්වේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා 4යි. පුරුෂ පුද්ගල වශයෙන් 8 නමක් වනසේක. මාර්ගයේ යටතේ 4යි, ඵලයේ යටතේ 4යි, 8 නමක් වෙනවා. ඒ ශ්‍රාවක උතුමන් වහන්සේලාට දුර සිට උවත් දන් පැන් ගෙනවොත් පිදීමට සුදුසුය. ආහුණෙය වනසේක. අන්න හිත පහදව ගන්නවා. අපි සංඝගුණ ඉගෙනගෙන තියෙනවා. මේ ඉගෙනගත්ත සංඝගුණවල ඊටාම සරල අර්ථය. ඒ උතුමන්ට දුර ඉඳලා වුණත් දානෙ ගෙනල්ලා පූජා කරන්න සුදුසුයි. ආහුණෙයයි. ආගන්තුක සත්කාරයට සුදුසු හේයින් පාහුණෙය වනසේක. පින්සලකා පිදීමට සුදුසු හේයින් දක්ඛිනෙය වනසේක. වන්දනමානයට සුදුසු හේයින් අංජලි කරණීය වනසේක. ලෝකෙහි උතුම් පින් කෙත හේයින් අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස වනසේක. මේන්න මෙහෙම හිත පහදවනවා. ඊළඟට බලන්න අප නොවැසූ විරූ විදිහට මෙහි සංඝගුණ විස්තර වෙනවා. හරීම මනහරයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතෙමේ සීලයෙන් යුක්තය. අන්න හිත පහදවන්ට වුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස සීල සම්පන්නයි. ඊටාම සීලවන්ත පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා අපි හිත සතුටු කරගන්න ඕන. සීලයක් උදෙසා මහා කැපකිරීමක් කරන පිරිසක්. සීලය වෙනුවෙන් ජීවිතේ වෙන් කරගත්ත පිරිසක්. අන්න එහෙම ශ්‍රාවක සංඝ පිරිස ගැන අපි හිත සතුටු කරගන්න ඕන. මොකද ශ්‍රාවක සංගරුවන සීලය ආරක්ෂා කරපු විශ්මිත ආකාර බුද්ධ දේශනාවේ ඊළඟට බණ පොතේ කොයිතරම්නම් සඳහන් වෙනවද? දැන් අවස්ථාවල් තියෙනවා පින්වතුනි, මේ මහා වනාන්තරේ උපසම්පදා ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ උපසම්පදා ස්වාමීන් වහන්සේලාව හදිසියේ ඔන්න හොර හතුරන්ට හසු වෙනවා. ඒකුන්ට හසු වුණාම මේ ස්වාමීන් වහන්සේලාව මේ හොරු අමු වැල් වලින් ගස් වලට තියලා ගැට ගහනවා. උන්වහන්සේලාව පීඩාවට පත් කරන්න. ඒකල තියෙනවා නම් යා වස්තුවක් දීපන් කියලා තර්ජනය කරනවා. ඉතින් මේ වනයේ හැසිරෙන භික්ෂුව ගාව මොන වස්තුවද? එතකොට හොරු මේ උත්තමයන් වහන්සේලාව දාලා යනවා පින්වතුනි අර ගැට ලිහන්න නැතුව. ඔය අතරේ ලැබුගිනි හට ගන්නවා කියනවා කැලේ. ලැබුගින්න පැතිරලා එනකොට අර අමුවැල තමන්ගේ පුරුෂ ශක්තියෙන් ඕන්නම් භික්ෂුවට කඩන්න පුළුවන්. නමුත් උපසම්පදා භික්ෂුවට ශාස්ත්‍රූන් වහන්සේ ශික්ෂාව පැනෙව්වා. මහණෙනි, උපසම්පදා භික්ෂුව විසින් මේ පැලවෙන කිසි දෙයක් නොසිදිය යුත්තේ, ගස්වැල් නොසිදිය යුත්තේ කියලා පනවලා තියෙනවා. එතකොට පින්වතුනි, ගහක කොළයක් කඩනවා කියන එකත් සීල ගෞරවයෙන් නොකරන, ගහකින් මලක් කඩනවා කියන එකත් සීල ගෞරවයකින් නොකරන ඉබඳු පිරිසක් ශ්‍රාවක සංගරුවන. ආන් එහෙම ශ්‍රාවක සංගරුවන ගැන හිත පහදවගෙන ඉන්නවා කියනවා ශ්‍රාවකයා. කවුද එහෙම හිත පහදවන්නේ? ශ්‍රාවකයා. දැන් මීට පෙර ධම්මෝසද වැඩසටහනවලදී අපි ඔබට අසිරිමත් බුදුගුණ කියලා දුන්නා. අසිරිමත් විදිහට දහම් ගුණය කියලා දුන්නා. දැන් අද මේ කියලා දෙන්නේ ඔබට සංඝ ගුණය. මේ සංඝ ගුණය, බුදු ගුණය, දහම් ගුණය අහනකොට බුදු දේශනාවේ ලස්සන විස්තරයක් තියෙනවා. සද්ධාවන්තස්ස, ශ්‍රද්ධාව තියෙන කෙනාට සද්ධා කතා, ශ්‍රද්ධාව ගැන අහන්න ලැබීම සුඛතා,
හරි සැපයි. මේ දහම් කතාව අහනකොට අපේ සතුව ශ්‍රද්ධාව තියෙනවා නම් අපේ හිතට අභ්‍යන්තරයෙන් සතුටක් එන්න ඕන. හැබැයි ඇති අපි හිතමු ඔන්න කෙනෙකුට හිතනවා කියලා උඩඟු මිනිසුන්ට හිතෙන්නේ. මේවා නෙවෙයි කියන්න ඕනේ. මේ ගැඹුරු ඒවා කියන්න එපා. කියලා මේ බුදුගුණ දහම් ගුණ සංඝ ගුණවත් අහන්න හිත නැති අය ඉන්නවනේ. එතකොට අපි මොකද තේරුම් ගන්න ඕන? අසද්ධස්ස ශ්‍රද්ධාව නැති තැනැත්තාට සද්ධා කතා පැහැදීම ගැන ඇති වෙන කතාව දුක් කතා දුක් වූ කතාවකි. එනිසා මේ කතාව අහනකොට ඔබේ හිත ප්‍රීතියෙන් පිනා යනවා නම් පින්වතුනි සතුටු වෙන්න ඔබ සතුව ජීවිතයට යහපත උදා කරවන ඒ උතුම් ශ්‍රද්ධාව තිබේ. ශ්‍රාවකෙක් හිත පහදවනවා සංගරුවන ගැන ශ්‍රාවක සංඝරත්නයේ වනාහි සමාධියෙන් යුක්ත වන්නේය සමාධි සම්පන්නෝ. ඒ උත්තමයෝ සමාධියෙන් යුක්තයි. චිත්ත සමාධියට ඇලී වැසුවා. ප්‍රඥාවෙන් යුක්ත වනසේක පඤ්ඤා සම්පන්නෝ. විමුක්තියෙන් යුක්ත වනසේක විමුක්ති සම්පන්නෝ. විමුක්ති ඥාන දර්ශනයේ යුක්ත වනසේක විමුක්ති ඥාන දර්ශන සම්පන්නෝ. මෙසේ සිත පහදවයි. ඊළඟට බලන්න සත්වයන්ගේ සුවඳ හමන අරටුව සංඝ පිරිසයි සත්තානං සාරෝ. ශ්‍රාවක සංගරුවන්ට කියන්න පුළුවන් මේ සත්වයන් අතර සුවඳ හමන අරටුවයි. සත්වයන්ගෙන් උඩටම පෙරාගත් ප්‍රනීත ගුණ සම්පතය සත්තානම් මණ්ඩෝ. මේ සත්වයන් අතර කෙලෙස් කසට වලින් යුක්තව කෙලෙස්ම හොයන කෙලෙස් වලින්ම සතුට වෙන සත්‍ය අතරේ ශ්‍රාවක සංගරුවන කියලා කියන්නේ. ඒ කෙලෙස් ගහන සත්වයන් අතරින් උඩට පෙරලගත් ගුණ සම්පත්තිය කියනවා. සත්තානං මණ්ඩෝ. ගුණධර්මයන් විසින්ම දෙව් මිනිස් සත්වයන් අතර උඩටම මතු කරන ලද්දේය. මේ ශ්‍රාවක සංගරුවනට කියනවා සත්තානං උද්ධාරෝ. සත්වයන් අතර ඉහළට මේස වුණා. ඉහළට එසවුනේ වෙන කිසිවකින් නෙවෙයි පින්වතුනි. ගුණධර්මයන්ගෙන්. හීන කුලේ නීච කුලේ මේ කුලවන්තයන්ගේ වැසිකිලි කැසිකිලි කරපු අසූචි අදින කුලේ උපන්නා. සෝපාක. මේ සුනීත සෝපාකල ඔබට මතක ඇති. අසූචි කඳ අරගෙන ඒ අසූචි කඳ අරගෙන යනකොට නීච වූ හිතකින් බයාදූ හිතකින් තුන් ලෝකාග්‍ර මහා කාරුණික බුදුරජාණන් වහන්සේ හමු වුණා. භාග්‍යතුන් වහන්සේ අහනවා ඔබ කැමති නැද්ද පැවිදි බව ලබන්නට? ඔබ කැමති නැද්ද ධර්මයේ හැසිරෙන්න? එතකොට කියනවා අනේ ස්වාමීනි මාව කවුද පැවිදි කරගන්නේ? ඇයි මේ මම ඉන්නේ? මම ඔබ පැවිදි කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ශාසන දායාදය පැවිද්ද ලබා දෙනවා. සුනීත මහරහතන් වහන්සේ වගේ ඒ උත්තමයෝ පැවිද්දට පත් වෙලා අග්‍ර වූ ධර්මයේ පුරුදු කරලා තමන්ගේ ජීවිතේ ගුණධර්මයන්ගෙන් පුරවාගෙන මහරහත් භාවයේ පසක් කළාම පින්වතුනි ඒ තේරගාථාවල තියෙනවා මහා බ්‍රහ්මයාත් උන්වහන්සේලාට ඇවිත් වන්දනා කරනවා. දෙවියෝද උන්වහන්සේලාට වන්දනා කරනවා. සාග්දේවදු ප්‍රධාන දෙවිවරු අප උපස්ථානයට පැමිණෙනවා. සත්‍යයන් අතර ගුණධර්මයන්ගෙන් උඩටම මතුවුණේ ශ්‍රාවක සංගරුවනයි. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිලන් බවට පත් වෙලා පිරිනිවන් පාන්ට ආසන්න සමයේ තමන්ගේ උපන් නිවස වන සාරී බැමිණියගේ නිවසේ ලෙඩ වෙලා වැඩ ඉද්දි පින්වතුනි උන්වහන්සේගේ උපස්ථානයට මහා බ්‍රහ්මයා පැමිණියා. උන්වහන්සේගේ උපස්ථානයට සක්දිවිඳු පැමිණියා. උන්වහන්සේගේ උපස්ථානයට සතරවරන් මහා දෙව් රජවරු පැමිණුණා. සත්‍යයන් අතර උඩටම මතුවුණේ ශ්‍රාවක සංගරුවනයි කියලා හිත පහදවන්න ඕන. සත්‍යයන් අතර අටලෝ දහමට නොසැලෙන ඉන්ද්‍රකීලයයි
සත්තානං ඒසිකා. ශ්‍රාවක සංගරුවන මේ අනික් ලෝක සත්වයෝ වගේ ලාභ අලාභ නින්දා ප්‍රශංසා සැප දුක යස අයස ඉදිරියේ සැලෙන්නේ නෑ. උන්වහන්සේලා අටලෝ දහමට නොසැලෙනාසේක කියලා හිත් පහදවන්ට ඕන. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතයේ අපි අහලා තියෙනවා එක අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන මේ පිරිස අතරේ හරියට ගුණ කතාව ගියා. උන්වහන්සේ හරි ඉවසීමක් තියෙන හරි කාරුණික කෙනෙක් කියලා. ඔය අතරේ හිටිය පොඩ්ඩක් මේ ජඩ ගති තියෙන බමුණෙක්. ඔය බමුණ මේ කතාව ඇහෙනකොට ඔය බමුණට හිතුණා ඔය කියන තරම් ගුණයක් කොහෙද තියෙන්නද? මං ඕක චෙක් කරලාම බලන්න ඕන. විමසලාම බලන්න ඕන. මේ බමුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකම් බලාගෙන හිටියා. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ පිටිපස්සේ යනවා කවුරුත් නැති තනි වෙන තැනක් බලන්න. තනි වෙන තැනකදී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉවසීම විමසන්ට කියලා ඔබට මතක ඇති පාරක් ගැහුවනේ පින්වතුනි. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියට විසි වුණා. ඒ පහරේ දරුණුකමට. හැබැයි උන්වහන්සේ මූණවත් හකුලා ගන්නේ නැතිව උන්වහන්සේ වැඩම කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේට ප්‍රශංසා කරන කෙනාට විශේෂයෙන් ප්‍රශංසා කිරීමක් උන්වහන්සේගේ ජීවිතේ නැහැ. උන්වහන්සේට නිඳා කරන කෙනාට ගැටීමක් උන්වහන්සේගේ ජීවිතේ නැහැ. අටලෝ දහමට නොසැලෙනාසේක කියලා හිත පහදවන්ට ඕන ශ්‍රාවක සංගරුවන ගැනයි. සත්වයන් අතර ගුණ සුවඳින් සුසෝභිත වූ සුවඳ කුසුමය. ශ්‍රාවක සංගරුවන සත්වයන් අතරේ ගුණ සුවඳින් සුසෝභිත සුවඳ කුසුමක් බඳුය. පින්වතුනි තම තමන්ගේ නිවස්වල ඒ ශ්‍රාවක සංගරුවනේ ගුණ සිහි කරලා ශ්‍රාවක සංගරුවනේ මුදුන් මල්කඩ වූ සාරිපුත්ත මහරහතන් වහන්සේට පහන් දැල්වන්නට. ඇයි ගුණ සුවඳින් සුසෝභිත සුවඳ කුසුමක්. මහා මොග්ගල්ලාණන් වහන්සේට පහන් දැල්වන්නට. ගුණ සුවඳින් සුසෝභිත සුවඳ කුසුමක්. අපගේ අංගුලිමාල මහරහත් මුනිදුන්ට පහන් දැල්වන්නට. ගුණ සුවඳින් සුසෝභිත සුවඳ කුසුමක් මේ උත්තමයන්ගේ ගුණය ගැන අපේ හිත පහදිනවා නම් මේ සසර ගමනේ යන අපි කොයිතරම් භාග්‍යවන්තයෝද. දෙවියන් විසිනුත් මිනිසුන් විසිනුත් ඒ ශ්‍රාවක සංගරුවන පුදන ලද්දේමය. පුජ්ජෝ දේවානං මනුස්සානං. දෙව් මිනිසුන් පුදන ලද්දේ ශ්‍රාවක සංගරුවනයි. මේ බඳු මහා ගුණ ඇති ශ්‍රාවක සංගරුවන ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ යන්තාක් පිරිස් ඉන්නවද යන්තාක් ජන කොට්ටාස ජන සමූහය ඉන්නවද ඒ සියලු දෙනා අතර අග්‍ර පිරිස කිව්ව පින්වතුනි ශ්‍රාවක මහා සංඝරත්නය. යමෙක්ගේ සංගරුවන ගැන හිත දූෂිත කරගත්තොත් ඒ හිත දූෂිත කරගත්ත කෙනාට පවිටු විපාක සකස් වෙනවා. මේ ශ්‍රාවක සංගරුවනේ ගුණය කියන එක අඳුනගන්නට බැරි. ඇතැම් හිස් පුද්ගලයෝ. ඇතැම් මේ නීච හිත් සහිත අය තමන්ගේ බොහෝ දුරට වචන මුල් කරගෙන පව් පුරව ගන්න හැටි අපි දකිනවා. ඒ පුරව ගන්න පව් හැබැයි පින්වතුනි තමන්ටම දිරවන්ට වෙයි. ඒක දිරවන්ට වෙන හැටි බලන්න මේ නෙත්තිප්ප කරන පොත් වහන්සේගේ 247 වෙනි පොතේ සංකිලේශ භාගීය සූත්‍රය. එහෙම නැත්නම් කෙලෙසී යාම ගැන විග්‍රහ කරන කොටසේ මෙහෙම තියෙනවා. චරන්ති බාලා දුම්මේදා අමිත්තේනේව අත්තනා කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං. බලන්න මෙහි කියනවා යම් පවක් කටුක වූ දුක් විපාක ලබා දෙයිද ඒ බඳු පාප කර්ම කරමින් ප්‍රඥා රහිත අඥානයෝ තමන්ටම සතුරන් බඳුව ජීවත් වෙති. මේ අග්‍ර වූ තෙරුවන් ගැන හිත පහදවා ගන්න තියෙද්දි
ඇතැම්මු ඒ අග්‍ර වූ උතුමන්ට අග්‍ර වූ ධර්මයට හිත අපහදවගෙන වාසය කරන්නේ හරියට තමන්ටම සතුරු වගේ. ඇතැම් වෙලාවට ස්වාමීන් වහන්සේලා වැඩවසන විහාරස්ථාන ආදිය දායක පින්වතුන්ලාගේ මේ ප්‍රත්ති පූජාවෙන් ලොකුවට හැදෙනකොට ඇතමුන්ට ඉවස ගන්න බැරුව වචන කතා කරනවානේ. එනකොට පින්වතුනි කල්පනා කරලා බලන්න ඒ බුදුරජාණන් වහන්සේ විසින් පිහිට වූ සසුනේ රහතන් වහන්සේලාගේ ගුණ සිහි කරමින් අදටත් පිළිවෙත් පුරන ශ්‍රාවක සංගරුවනේ තියෙන අහිංසක ස්වභාවය සාමාන්‍ය ජනයාට වස්තු සම්භාර ලැබෙනකොට ඒ වස්තු සම්භාරයෙන් මත් වෙන ජනයා නොයෙකුත් සලු පිළිවෙලින් සැරසෙනවා. නොයෙකුත් වස්ත්‍ර ගන්නවා. මුදල් අතේ තියෙනකොට මිනිස්සු තම තමන්ගේ මුදලට පෑහෙන විදිහට නොයෙක් විලාසිතා වලින් සැරසෙනවා. නමුත් ශ්‍රාවක සංගරුවන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් තුන් සිවුරෙන් සතුට වෙනවා. මොන වෙහෙරක මොන විහාරස්ථානයක වැඩ හිටියත් උන්වහන්සේලා තුන් සිවුර ශාස්ත්‍රූන් වහන්සේගෙන් ලැබිච්චි දායාදය රහතන් වහන්සේලාගේ ධජය දරාගෙන වැඩ වසනවා. ධනෙ තියෙන මිනිස්සු නොයෙකුත් මේ කොණ්ඩා මෝස්තර වලින් සැරසෙනවා විලාසිතා කරනවා. ශ්‍රමණ ප්‍රතිපදාවට අදාළ විදිහට භික්ෂුන් වහන්සේලා වැඩ වසනවා. සල්ලි තියෙනවා නම් මිනිස්සු බොජුන් ගන්ට නොයෙකුත් මේ පිඟන් නොයෙකුත් මේ ලස්සන භාජන පාවිච්චි කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ඒ සංඝයා වහන්සේලා අනුගමනය කරන ප්‍රතිපදාවේ හික්මෙන්ට මහන්සි ගන්න පිරිස භාග්‍යතුන් වහන්සේගේ ශාසන පරම්පරාවෙන් ලැබිච්ච පාත්‍රි දානෙ වළඳනවා. ඒ නිසා පින්වතුනි ශ්‍රාවක සංගරුවන ගැන තමුන්ගේ හිත දූෂිත කරගන්න එපා. ඇතැම්මු ඉන්නවා මේ ශාසනය තුලම සිවුරු දරා ගන්නවා නමුත් අඥානයි. ඒ බඳු අඥාන තැනැත්තාට මේ පැවිද්ද දුෂ්කරයි කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ ගැනත් ධර්මයේ දේශනා කළා. දුක්කරං දුත්තිතික්ඛං ච අවියත්තේන සාමඤ්ඤං බහුහි තත්ත සම්බාධා යත්ත බාලෝ විසීදති. බුදුරජාණන් වහන්සේ වදාළා අව්‍යක්ත අඥාන කෙනෙක් මේ ධර්ම විනය හැසිරෙනවා කියන එක එයාට හරි දුෂ්කරයි. අපහසුතා පීඩාවලදී ඉවසීමක් නැති කෙනෙකුට මේ පැවිද්ද දුෂ්කරයි. පැවිද්දට හානිකර වූ යම් කෙලෙස් අරමුණු හටගනිද්දී එබඳු අඥානයාගේ සිත ඒ අකුසලේම බැසගනී. පැවිද්දට පත්වෙන කෙනාට එබඳු සම්බාධක බොහෝමයක් තිබේ කියනවා. එතකොට අඥානීක් දුර්වල චරිතයක් සමහර විට ගතසිවුරු දරාගත්තත් අකුසලේම බැස ගන්නවා. අකුසලේම බැසගෙන අකුසල් වලින්ම සතුට වෙන අකුසල්ම පෝෂණය කරන ජීවිතත් ඇතැම් වෙලාවට මේ ගතසිවුරු දරාගෙන දකින්න ලැබෙනවා. නමුත් ශ්‍රාවක සංගරුවන ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හිත පහදව ගන්නේ සංඝ පරපුරේ ගුණ කඳ සිහි කරලා. නවගුණ සිහි කරනවා. ඒ වගේම අද අපි මේ පොත් වහන්සේගේ ඇසුරින් ඉගෙන ගත්ත විදිහට ඒ ශ්‍රාවක සංගරුවන සීල සම්පන්නයි සමාධි සම්පන්නයි කියලා මෙහෙම හිත පහදවනවා. ඒ ශ්‍රාවක සංගරුවන තමයි පින්වතුනි පරපුරෙන් පරපුරට ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්ම දායාදේ අරගෙන යන්නේ. දැන් බලන්න විහාරස්ථානයක් ඉදි කරලා එතන කටයුතු බහර ස්වාමීන් වහන්සේලා හදන්නේ භාග්‍යතුන් වහන්සේගේ පිළිමයක්. භාග්‍යතුන් වහන්සේගේ පිළිමේ නිර්මාණය කරාම දිනෝ 1000ක් දිනා ඒ පිළිම වහන්සේ දැක බුද්ධානුස්සති සංඥාවෙන් බුදුරජුන් වැඳ බොහෝ පින් කර ගන්නවා. සෑරජාන් වහන්සේලා නිර්මාණය කරන්නේ ඒ සෑය අභියස බුදුරජුන් උදෙසා මල් පුදා බුදුරජාන් වහන්සේ උදෙසා පුද පූජා කොට බොහෝ දිනකට පින් කර ගන්න අවකාශ සැලසෙනවා. බෝධි මණ්ඩප නොයෙකුත් රහතන් වහන්සේලාගේ ප්‍රතිමා මේවා තමයි නිර්මාණය කරන්නේ පින්වතුන්ට තිසරණ දායාදේ ලැබුණු පිණිස. අපි හිතමු කාමභෝගී මිනිස්සෙකුට
කාමයෙන් සතුටු වෙන කෙලෙස් වලින් සතුටු වෙන මිනිසෙකුට ධන සම්පත් ලැබුණොත් ඒ මිනිහා මුලින්ම හදන්නේ තමන්ගේ පිළිමයක්. තමන්ට පිළිමයක් හදාගෙන තමන් වැජබෙන්න මහන්සි ගනීවි. ඊළඟට තමන්ට වාඩි වෙන්න, තමන්ට සයනය කරන්න මහා වැජබෙන විදිහේ පුටු ඇඳන් නිර්මාණය කරගනීවි. කෙලෙස් වලින් සතුටු වෙන ජීවිත. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන තිසරණයෙන් සතුටු වෙලා තිසරණයේම ජීවිතේ එකම පිළිසරණ කරගෙන අහිංසක මිනිස්සුන්ටත් ඒ තිසරණය දායාද කරන්න මහන්සි ගන්නවා. ඒ බඳු ශ්‍රාවක සංඝ පිරිස ගැන පින්වතුනි කවදාවත් හිත දූෂිත කරගන්න එපා. ඒ නිසා වාග්යතුන් වහන්සේ අවවාද කරා නතං කම්මං කතං සාධු යං කତ୍වා අනුතප්පති. යම් කර්මයක් කළාට පස්සේ ඒ කළ දේ ගැන හිතා පසුතැවෙනවා නම් යස්ස අසුමුඛෝ රෝදං විපාකම් පටිසේවති. යම් කර්මයකින් දුක් විපාක ලැබ කඳුළු වැగిරිච්ච මූණෙන් ඒකේ විපාක විඳින්න වෙනවා නම් ඒ බඳු දේවල් නම් නොකරන එකමයි හොඳ කියනවා. ඒක අවස්ථාවක ආරාමයක විහාරස්ථානයක භික්ෂුවක් හිටියා. ශාසන ප්‍රතිපදාවෙන් බැහැර වෙච්ච චරිතයක්. බුදුරජුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි සංගරුවනේ කෙරෙහි ගෞරවයෙන් නැති ලාභ සත්කාර වලට අහුවෙච්ච නීච චරිතයක් හිටියා. හැබැයි ගත සිවුරු දරාගෙන. මේ නීච චරිතයට උපාසිකාවක් එකතු වුණා. ඇය එකතු වුණාම අර භික්ෂුව අනිත් භික්ෂූන්ගේ අගුණ අඩුපාඩු අර උපාසිකාවට කියනවා අනේ බලන්ටකෝ උපාසිකා මේ භික්ෂූන් හින්දා මට හරි කරදරේ මට හරි ජරමර මං හරි අපහසුවෙන් ඉන්නේ කියලා කියනවා උපාසිකාවගේ. එතකොට මේ උපාසිකාව බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට මේ තරම් ධර්මයේ කියලා තියෙද්දි බුදුරුවන ගැන දහම්රුවන ගැන සංගරුවන ගැන සිත දූෂිත කරගන්න එපා කියලා තියෙද්දි හිත පහදවා ගත යුතු සංඝයා ගැන අර භික්ෂුවගේ කතා අහලා හිත දූෂණය කරගත්තා. හිත දූෂණය කරගෙන ඒ වෙහෙරේ හිටපු භික්ෂුන් වහන්සේලාට නොයෙකුත් නොකටයුතුකම් කළා. කාලයකට පස්සේ මේ තැනැත්ති මල අර පවිටු භික්ෂුවත් මල අපේ නාරද මහතෙරුන් වහන්සේට දකින්න ලැබෙනවා. ප්‍රේතියක්. ඇය හිටියේ මිනිස්සුන් මේ නගරයේ මිනිස්සු මල පහ කරන පොදු වැසිකිළිය ගාව. මේ වැසිකිළි වලින් අසූචි අරගෙන ඇය කනවා. එතකොට නාරද මහතෙරුන් වහන්සේ අහනවා "තී අසූචි කන්ට මොකද්ද මේ කරගත්ත පාපේ?" එතකොට කියනවා "අනේ ස්වාමීනි මට සංගරුවන ගැන හිත දූෂණය වුණා නොවේ. මේ කටින් සංගරුවනේ දොස් කිව්වා නොවේ. අසූචි කෑ යුතු විදිහට මේ කට පාවිච්චි වුණා ස්වාමීනි. මං අතින් පව් කෙරුණා" කිව්වා. එතකොට නාරද මහතෙරුන් වහන්සේ අහනවා "තී ඇයි එහෙම පව් කරගත්තේ?" "අනේ ස්වාමීනි මාවේ පාපයට මෙහෙවෙව්වේ භික්ෂු වේසයෙන් හිටපු ශ්‍රමණ වේශධාරියෙක්. ඒ පුද්ගලයා හින්දා මං වෙනස් වුණා" කිව්වා. එතකොට නාරද මහතෙරුන් වහන්සේ අහනවා "තීව නොමග යවූ ඒ ශ්‍රමණ වේශධාරියා කෝ?" "ස්වාමීනි මම ඒකාගේ පිට උඩ තමා" කිව්වා. "මම ඉන්නේ. මම ස්වාමීනි මිනිසුන්ගේ අසූචි කනවා. ඒ ශ්‍රමණ වේශධාරී ප්‍රේතයා යැපෙන්නේ මගේ අසූචි කාලා" කිව්වා. ඕන ඔහොම තමයි කටුක විපාක දුක් විපාක විඳවන්ට සිද්ධ වෙන්නේ. සංගරුවන ගැන කෙනෙකුගේ හිත දූෂණයට පත් වුණොත්. ඒ නිසා පින්වතුනි ශ්‍රාවක සංගරුවන ගැන අපි අපේ හිත හොඳට ප්‍රසාදයට පත් කරගන්න ඕනේ. මේ අපි අද දවසේ මේ පොත් වහන්සේ ඇසුරු කරගෙන කියා දීපු සංඝ ගුණත් ඔබ සිහි කරන්න ඕන. තව දහම් පොත කියවෙනකොට බණ පොත කියවනකොට අහන්න ලැබෙන දකින්න ලැබෙන
ඒ සංගුණත් ඉස්මතු කර කර ඔබ හිත පහදව ගන්න ඕන. එහෙම හිත පහදවගෙන ඉඳීමේ විපාකය ශ්‍රේෂ්ඨයි. මොකද මේ ලෝකේ සියලු පිරිස් අතර අග්‍ර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිසයි. අග්ගේකෝ පණ පසන්නා නම් ඒ අග්‍ර වූ සංඝ පිරිස ගැන කෙනෙකුගේ හිත පැහැදුනා නම් අග්ගෝ විපාකෝ හෝති. ඔවුන් හට ලැබෙන්නා වූ විපාකයේද අග්‍ර වන්නේය. එනිසා පින්වතුනි අග්‍ර වූ විපාක සලසන සංගරුවන ගැන හිත පහදවගෙන පැන් එකක් පූජා කරලා අග්‍ර සැප විඳින විපාක කොයිතරම්නම් විමානවත්වයේ තියෙනවද? ඒ උත්තමයන් වහන්සේලා සිවුරු කරනකොට සංඝයා උදෙසා වේවා කියලා ඉදිකට්ටක් පූජා කරගෙන කොයිතරම් දිවි පෙරසක් සැප විඳිනවද? උන්වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට දංකුඩ දාන පූජා කරගෙන සැප විඳින අවස්ථා කොයිතරම්නම් අපිට විමානවත්ව ආදී කියවන්න ලැබෙනවද? එනිසා සංගරුවන ගැන හිත සන්තෝෂ කරගන්න ඕන. මේ ගැන හරි ලස්සන සිද්ධියක් තියෙනවා. ධර්ම ප්‍රදීපිකා කියන පොත් වහන්සේගේ. ඒ කාලේ මේ ලංකා භූමියේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ධර්මයේ සංගරුවන සරණ ගිය උපාසක අමාත්‍යවරයෙක් හිටියා. මහලේ විදුරිදුනාවෝ කියලා. ඔය මහලේ විදුරිදුනාවෝ බෝධීන් වහන්සේව පුත්‍රස්ථානයේ තියාගෙන අපෝපස්ථාන කළේ. තාත්තා කෙනෙක් පුත්‍රයෙකුට ඇලුම් කරනවා වගේ පුත්‍ර ස්නේහයෙන් බෝධීන් වහන්සේට ඇලුම් කළා. හැමදාම බෝධීන් වහන්සේ සමීපයට ගිහිල්ලා දැක බලාගෙන තමන්ගේ පැවිදි පුතෙකුට සත්කාර කරනවා වගේ බෝධීන් වහන්සේට සත්කාර කරලා බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිනා කරලා වැඳලා තමයි මේ මහලේ විදුරිදුනාවෝ තමන්ගේ නිවසට යන්නේ. ඒ යන ගමන් පින්වතුනි යනකොට හම්බ වෙනවා දැන් අනුරාධපුරේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරලා ඊට නුදුරටම වෙන්න තමයි ස්වර්ණමාලී මහ ස්තූප රාජයා වැඩ ඉන්නේ. මේ මහලේ විදුරිදුනාවෝ ස්වර්ණමාලී ස්තූප රාජයාට සෙනෙහසක් දැක්ුවේ මුත්තණුවන්ට සෙනෙහස දක්වනවා වගේ. තමන්ගේ පැවිදි වෙලා ඉන්න මුත්තණු කෙනෙකුට සත්කාර කරනවා වගේ සෑරජානන් වහන්සේට සත්කාර කළා. ඒ සත්කාර කරලා මහා ශාස්ත්‍රෝ සම්පත්තිය වඳිනා න්‍යායෙන් බුද්ධ සංඥාව උපදවාගෙන සෑය වන්දනා කරනවා. ඉතින් මේ විදිහට බොහොම පිං වැඩෙන සුන්දර ජීවිතයක් ඔහුට තිබුණේ. දවසක් බෝධීන් වහන්සේව වන්දනා කරලා සෑරජාන් වහන්සේගේ පැත්තට ඔහු එනවා. එදා පින්වතුනි ඔබ අහලා ඇති ඒ කාලේ ස්වර්ණමාලයේ සෑයේ මලු තුනක් තිබිලා තියෙනවා. වැලි මලුව, ගජම් මලුව, සලපතල මලුව කියලා. මේ අමාත්‍යවරයා වැලි මලුවට පිවිසෙනකොට යාන්තම් හඬක් ඇහුණා. ඒ හඬ ඇහිලා ඔහු ඔළුව හරවලා බලනවා. ඒ ඔළුව හරවා බලද්දී ඔහුට පේනවා ඒ ධර්ම ප්‍රදීපිකාවේ සඳහන් වෙන්නේ සිවුරු පොරවාගත් ස්ත්‍රියකුත් සිවුරු දරාගත් පුරුෂයෙකුත් ඒ වැලි මළුවේ කොනකට වෙන්න කාම සේවනයේ යෙදෙනවා. මේක ඔහු දැක්කා. මේක දැක්ක ගමන් දුටු විගසම එහෙම්ම සම්පූර්ණ ශරීරයේ අනිත් පැත්තට හරවගත්තා. අයියෝ මං ආර්යයන්ගේ ආර්ය පරපුරේ නොදැක යුතු දෙයක් මේ දෑසින් දැක්කා කියලා. ඇයි ශ්‍රාවක සංගරුවන කියලා කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පරපුර. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ පරපුර. ඒ උතුම් පරපුරේ කසට සහිත වැඩක් කරන නීචයෝ දැක්කා. ඒ ගැන හිත හරියට දුකටපත් වුණා. ඒ හිත දුකටපත් වෙලා එහෙම්ම මේ රුවන්වැලි මහා සෑයේ වැලි මළුවේ තියෙන වැලි දෝතක් අතට අරගන්නවා. ඒ වැලි දෝත අතට අරගෙන ඇස් දෙක ඇරගෙන පින්වතුනි
මේ ඇස් දෙක ඇතුළට වැලි ගහගත්තා. ඔබ හිතන්න කොහොම ක්‍රියාවක්ද මේ කියලා. එතකොට මේ ඇස් දෙකේ ඇරුණු ඇස් දෙකේ තෙත් කොටසේ වැලි ඇලවුණා. එහෙම්ම දැස පියාගෙන දැස කිටි කිටියේ මිරිකුවා. එතකොට අර වැලි කැටවලට මේ ඇස් කැපිලා ඇස් අන්ධ වුණා. ඔහු කර එකම එක චේතනාවකින් මගේ ඇස් තිබ්බ නිසයි මේ දේ මන් දැක්කේ. මෙබඳු වීරියක් නැති නීච වූ පුද්ගලයන්ගේ යම් යම් දේවල් දැක මට උතුම් සඟරුවන ගැන හිත අපහැදුනොත් ඒක මට බොහෝ කල් විපත පිණිස පවතිනවා නේද කියලා. ඔහු කල්පනා කළා ඇස් තියෙන හින්දානේ මේව පේන්නේ. ඒ නිසා ඇස් දෙක මට ඕනේ නැහැ. අපිත් පින්වතුනේ සාමාන්‍යයෙන් දෙයක් ආරක්ෂා කරගන්නකොට අපි ඒක මේ උපමාවෙන් කියනවා මං ඇස් දෙක වගේ රකින්නේ කියලා. එතකොට මහලේ විදුරිදුනාවෝ කියන ඒ උතුම් උපාසකයා ඇස් දෙකටත් වඩා සරණට ආස කළා. ඇස් දෙකටත් වඩා සංඝ සරණ රැකගත්තා. ඇස් දෙක අන්ධ වුණා. ඇස් අන්ධ වුණාට පස්සේ ඔහු එහෙම්ම රුවන්වැලි සෑයේ වැලිමලුවේ ඉන්නවා. ඥාතීන් ඇවිල්ලා අඬලා දොඩලා අනේ මොකද්ද මේ කරගත්තේ කියලා ඔන්න ඔහු නිවසට එකතු කරයි යනවා. නිවසට එකතු කරගෙන ගිහිල්ලා එදා යහනේ ඔහු සැතපීලා ඉද්දී මේ යහනේ ඔහු අමාත්‍යවරයෙන්නේ සුදු සේසතක් තිබුණා. මේ සේසතට අරගෙන හිටිය පින්වතුනි යක්ෂයෙක්. මේ යක්ෂයා මේ අන්ධ අමාත්‍යවරයාට කියනවා ඒකුන් කරගත්ත පාපේ ඒකුන්ට ඔබතුමා මොකටද ඇස් දෙක අන්ධ කරගත්තේ කියලා මේ යකාට දුකයි මේ යක්ෂයා කිව්වා. එතකොට අමාත්‍යවරයා අහනවා එම්බලතෝ කවුද? කිව්වා මම තමයි ඔබතුමාගේ මේ සේසතේ අරගෙන ඉන්න යක්ෂයා. තොට කවුද ඒ සිද්ධිය කිව්වේ කියලා ඇහුවා. එතකොට කිව්වා නෑ මං දැක්කා මං දැනගත්තා. එතකොට කිව්වා මේක මං විතරයි දැනගෙන හිටියේ මෙහෙම සිද්ධියක් වුණා කියලා. දැන් ඔබත් ඒක දන්නවා. ඔබට අදින් පස්සේ මේ සේසතේ ඉන්න බෑ. වහම ඵලයන් කියලා එලව ගත්තා. බලන්න ගුණ සම්පත්තිය. එතකොට මේ යක්ෂයාට හරි සංවේගයක් හටගත්තා. අහෝ මෙහෙම උත්තමයෙක්ද මේ? මේ යක්ෂයා මේ උත්තමයාගේ ගුණ මන් තුන් ලොවේම ප්‍රකට කරනවා කියන අදහසින් මේ ලංකා භූමියේ ඉඳලා කාලගෝසා කළා දෙවිවරුන්ට. කාලගෝසා කරලා දෙවිවරුන්ට හඬ නගලා කියනවා මෙහි මහලේ විදුරිදුනාවන්ගේ ගුණ. ඒ ගුණ ගායනාව අසන්ට ඇවිල්ලා හිටියා නාගලෝකින් මහා කාල නාගරාජයා. මේ මහා කාල නාගරාජයා හරියට හිත සතුටු වෙලා මේ යක්ෂයාට දෙනවා එහෙනම් මේන්න මේ කඩුපුල් මල්ල අරගෙන ගිහිල්ලා අපගේ මේ උතුම් අමාත්‍යවරයාට දීපන්. මේ බෝරජාණන් වහන්සේට පුදන්ට කියලා දීපන් කියලා. එතකොට පින්වතුනි මේ ලැබුණේ නාගලෝකයේ කඩුපුල් මලක්. මේ කඩුපුල් මල යොදුන් ගාණක් සුවඳ විහිදවනවා කියනවා. ඉතින් මේ කඩුපුල් මල අරගෙන ගිහිල්ලා අර යක්ෂයා මහලේ විදුරිදුනාවන්ට දීලා මේ තමන්ව සමා කරගත්ත මං ඒ කියපු වචනෙට මට සමා වෙන්න කියලා. එතකොට මේ මහලේ විදුරිදුනාවන් කියනවා එහෙනම් මගේ ඥාති පුත්‍රයාට කතා කරපන් මම මේ මල අරගෙන යන්න ඕන. බෝධීන් වහන්සේට පුදන්ට. ඥාති පුතෙක් එක්ක දැන් මේ අන්ධ අමාත්‍යවරයා ඇස් දෙක අන්ධ වෙලානේ. තමන් පුත්‍ර ස්නේහයෙන් උපස්ථාන කරන බෝධීන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා පින්වතුනි අර සුවඳ කඩුපුල් මල බෝධීන් වහන්සේගේ පාමුල තැන්පත් කළා, පූජා කළා. ඒ පූජා කරනකොට ඇස් දෙකට කඳුලක් ආවා. අර ඥාති පුත්‍රයාට කියනවා අද මගේ දැස් දෙක පෙනුණා නම් මාගේ පුත්‍රයන් වහන්සේ අභියස මේ සුවඳ කඩුපුල් මල තිබෙන හැටි මට දැක දැක සතුටු වෙන්න තිබුණා නේ කියලා කියනකොට පින්වතුනි ආශ්චර්යයි. තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙකුගේ හිතේ තියෙන ශක්තිය ආශ්චර්යයි. ඔහුගේ හිතුවිල්ල දෙදෙව් ලෝකාධිපති සක්දිවිඳුට දැනෙනවා.
සක්දෙවිඳුගේ ආනුභාවයෙන් මහා අනුහස්සති බෝධීන් වහන්සේගේ ආනුභාවයෙන් අර අන්ධ වූ ඇස් දෙක ඒ මොහොතේ පටන් පෙනෙන්ට ගත්තා කියනවා. දිව්‍යමය ඇස් දෙකක් ලැබුණා. යොදුනක් දුර ඉතා පහසුවෙන් පෙනෙන. බලන්න එදා සඟරුවන ගැන හිත කිලිටි කරගත්තනම් අර දෙන්නෙකුගේ වැඩේ දැකලා අද වගේ ඔය වගේ සිද්ධියක් වුණොත් මේ වර්තමානයේ අපි හිතමු මේ ඔය මහලේ විදුරිදුනාවන් දැක්කා වගේ දෙයක් වර්තමානයේ කෙනෙක් දැක්කොත් එහෙම අනිවාර්යෙන් තමන් ගාව තියෙන ස්මාර්ට් ෆෝන් එක අතට ගනි. අරගෙන කොහෙට හරි මුවා වෙලා මේ සිද්ධිය සම්පූර්ණයෙන් මේ වීඩියෝ කරගනි. ඒ කරලා මේක තමනුත් අසුචි ගාගෙන තව බොහෝ දෙනෙක් අතරේ ප්‍රචාරය කරાવી මේ බලාපල්ලා අපි මේ සුපටිපන්නෝ කියලා සරණ ගියාට මෙන්න හැටි කියලා. ඒ වගේ අද පුද්ගලයොත් නීචයි. ඒ නීච පුද්ගලයන්ට ඉන්නේ නීච අදහස්. නීච අදහස් වලින් කරන්නේ නීච වූ කටයුතු. ඒ නීච වූවන්ගේ ඇසුර නිසා බොහෝ දෙනෙකුගේ හිත් නීච වෙලා යනවා. ඒ නිසා පින්වතුනි මේ ඇසූ දහම් කතාව සංගරුවන ගැන කෙනෙකුගේ හිත මනාව පැහැදී තියෙනවා නම් එය කොයි මොහොතේ හෝ මරණය උරුම කරගන්න අපේ ජීවිතයට තිබෙන මහත්ම රැකවරණයයි. ඒ නිසා පින්වතුනි අග්‍ර වූ බුද්ධ රත්නය ගැන ඔබ ඔබේ සිත ගුණ වශයෙන් හැඳිනගෙන හොඳින් පහදවා ගන්නට අග්‍ර වූ ශ්‍රී සද්ධර්මය ගැන ගුණ වශයෙන් ඉගෙනගෙන හොඳින් හිත පහදව ගන්නට අග්‍ර වූ සංගරුවන ගැන ගුණ වශයෙන් ඉගෙනගෙන තව තවත් හිත සන්තෝෂ කරගන්නට හිත පහදව ගන්නට මේ අග්‍ර වූ තැන්වල අපේ හිත පැහැදුනොත් අග්ගේ කෝ පණ පසන්නා නම් අග්‍ර වූ දෙයට පහදින ජීවිතයට අග්ගෝ විපාක හෝති. අග්‍ර වූ විපාක ලැබේ. ඒ නිසා අපට උතුම් තුනුරුවන කෙරෙහි සිත් පහදවගෙන අග්‍ර වූ විපාක ලබන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.